ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණයි. සදැහැති වාසනාවන්ත පින්වත්නි, සිරිත් පරිදි බෞද්ධ රූපවාහිනිය සෑම සතියකම සඳුදා දිනෙහි පෙරවරුවේහි ඔබ වෙත තිළින කරනු ලබන ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළිනුයි අදත් අපි මෙලෙසින් මුණ ගැහෙන්නේ. මේ සාකච්ඡාව සඳහා දිගින් දිගටම සම්බන්ධ වී සිටින, සාකච්ඡාව නරඹන, ශ්‍රවණය කරන ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දෙනාම හොඳින් දන්නවා අපි මේ දවස්වල ධම්මානුපස්සනා සාකච්ඡාව තුළ සාකච්ඡා කරන්නේ දීඝනිකායේ දසුත්තර සූත්‍රයට අයිති ධර්මකාරණාවන් බව. මේ සූත්‍ර දේශනාව තුළ ධර්මකාරණා එකේ පටන් 10 දක්වා විස්තර කරන ධර්මකාරණා එකේව 10ක්, ධර්මකාරණා දෙකේව 10ක්, ධර්මකාරණා තුනේව 10ක් ආදී වශයෙන් ධර්මකාරණාවන් විස්තර කරන බව ඔබ මේ වෙනකොට ඉතාම හොඳින් දන්නවා. ඉතින් විශේෂයෙන්ම අපි අද සාකච්ඡාවට බඳුන් කරන්නට බලාපොරොත්තු වන්නේ බොහෝ උපකාර වෙන ධර්ම සම්බන්ධයෙන්. දසුත්තර සූත්‍රයේ පළවෙනි භාගයෙහි පළවෙනි කොටසෙත් බොහෝ උපකාර වෙන ධර්ම එකක් ගැන අපි සාකච්ඡාව සිද්ධ කළා. ඉතින් අද අපි බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම ධර්මකාරණා දෙකේ ඒවා ඔබට කියලා දෙන්න. මා නැවත ඔබගේ සිහි කැඳවීම සිදු කළොත් ධර්මතා තිබෙනවා, බොහෝ උපකාර වෙන ධර්මතා තියෙනවා. ඒවට අපි කියනවා බහුකාර ධර්ම කියලා. ඒ වගේම ධර්මතා තියෙනවා භාවේ තබ්බ ධර්ම තියෙනවා. ඒ වගේම පරිඤ්ඤේය ධර්ම තියෙනවා, පිරිසිඳ දැනගත යුතු. පහතබ්බ ධර්ම තියෙනවා, ප්‍රහාණය කළ යුතු ධර්ම. ඒ වගේම හාන භාගීය ධර්ම කියන්නේ පිරිහීමට හේතු වෙන ධර්ම තියෙනවා. ඒ වගේම විශේෂ භාගීය ධර්ම, අභිවෘද්ධියට දියුණුවට පත් කරවන්න හේතු වෙන ධර්ම තියෙනවා. ඒ වගේම දුප්පටි විජ්ජ ධර්ම, අවබෝධ කරගන්න දුෂ්කර අමාරු ධර්මතා තියෙනවා. ඒ වගේම උපාදේතබ්බ ධර්ම තියෙනවා, උපදවාලිය යුතු ධර්ම. ඒ වගේම විශේෂයෙන් දැනගත යුතු ධර්ම තියෙනවා, අභිඤ්ඤේය ධර්ම සහ සාක්ෂාත් කළ යුතු ධර්ම, සච්චිකාතබ්බ ධර්ම. එතකොට මෙන්න මේ කියන ස්වභාවයෙන් බොහෝ උපකාර තියෙන, ඒ වගේම බොහෝ පිරිසිඳ දැනගත යුතු ආදී වශයෙන් කළ යුතු ධර්මකාරණා එකේව 10ක් අපි විස්තර කළා. අද අපි සාකච්ඡාව ආරම්භ කරන්නේ ධර්මකාරණා දෙකේව සම්බන්ධ. අර කියපු කාරණාවම මුල් කරගෙන කාරණා දෙක විස්තර කරලා දෙනවා. උදාහරණයකට ගත්තොත් බහූපකාර, බොහෝ උපකාර ඇති ධර්ම දෙකක් තියෙනවා. ඒ වගේම පිරිසිඳ දැනගත යුතු ධර්ම දෙකක් තියෙනවා. ප්‍රහාණය කළ යුතු ධර්ම දෙකක් තියෙනවා, පහතබ්බ ධර්ම. හාන භාගීය ධර්ම දෙකක් තියෙනවා, පිරිහීමට හේතු වෙන. විශේෂ භාගීය ධර්ම දෙකක් තියෙනවා, අභිවෘද්ධියට දියුණුවට හේතු වෙන. අවබෝධ කරගන්න අමාරු ධර්ම දෙකක් තියෙනවා, දුප්පටි විජ්ජ ධර්ම. ඒ වගේම උපදවාලිය යුතු ධර්ම දෙකක් තියෙනවා, උපාදේතබ්බ ධර්ම. අභිඤ්ඤේය ධර්ම, විශේෂයෙන් දැනගත යුතු ධර්ම දෙකක් තියෙනවා, සච්චිකාතබ්බ ධර්ම, සාක්ෂාත් කළ යුතු ධර්ම දෙකක් තියෙනවා. අන්න ඒ විදිහට තමයි දසුත්තර සූත්‍රයේ දෙවනි භාගය විස්තර වෙන්නේ. ඉතින් ඒ දෙවනි භාගයේ පළවෙනි අංකය තමයි බොහෝ උපකාර ඇති ධර්ම දෙක. අන්න ඒ ධර්ම දෙක ගැන තමයි අද අපි සාකච්ඡාවට බඳුන් කරන්න බලාපොරොත්තු වන්නේ. ඉදිරියේදී මේ විදිහට ධර්මකාරණා දෙකේව සාකච්ඡා කරන්නට, ඉතිරියව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සිරිත් පරිදි අදත්
ඔබට අපිට අපි නොදන්න ඔබ නොදන්න ධර්මකාරණා කියලා දෙන්න කරුණාවෙන් මෛත්‍රියෙන් මේ ස්ථානයට වැඩම කර සිටිනවා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති මොරගහහේන ආරණ්‍ය සේනාසනාධිපති අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය මිරහවත්තේ පඤ්ඤාශ්‍රී මාහිම්පාණන් වහන්සේ අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අපේ හාමුදුරනේ. අද මේ උතුම් ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වය ලබා දී කටයුතු කරන්නේ බෞද්ධ නාලිකාව සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් සම්බන්ධ වෙලා බෞද්ධ නාලිකාව හා සම්බන්ධ වෙලා කටයුතු කරන දායක පවුලක්. කලක් ලංකාවේ නුගේගොඩ පදිංචි වෙලා ඉඳලා දැන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටින අපේ කොළඹ නාරද බෞද්ධ ධර්මායතනයේහි බොහොම ප්‍රධාන දායක පවුලක් හැටියට කටයුතු කරපු බොහොම සම්භාවිත විද්‍යාඥයෙක් හැටියට ලොව පිළිගත් ආචාර්ය විලි සමරවික්‍රම මහත්මයා එවැගේම සැලි සමරවික්‍රම මෑණියන් සහ නිර්මා සහ ගායනී කියන ඒ දියණීවරු දෙපළ මුල් වෙලා මේ පින්කම සඳහා දායකත්වයේ දරා කටයුතු කරන්නේ. ඉතින් ඒ අය හැම අවුරුද්දකම බෞද්ධ නාලිකාව සම්බන්ධ කරගෙන අපලවා ධර්ම දේශනා පවත්වලා පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම කරනවා. ඉතින් අද මෙවන් වටිනා පින්කමක් සිද්ධ කරන්නේ මීට දින කිහිපයකට පෙර පරලෝසපත් දයාබර මලනුවන් වන චාමර ගුණපාල හේවා පරණ හේවා මහත්මයාට පින් අනුමෝදන් කරන්නත් ඒ වාගේ වසර 21කට පෙර පරලෝසපත් දියණිය සොයුරිය අක්කා වන දිනේෂා ගුණවර්ධන මහත්මනියට සහ පුතණුවන් කේෂාන් ගුණවර්ධන පුතණුවන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වේ. ඒ වාගේම මේ උතුම් ධර්ම දානමය කුසල බලයෙන් හැම දිනාගේම ධර්මාවබෝධය ඇති වේවා. ගරු දේශකයන්න් වහන්සේලා දෙනමටත් මේ උතුම් කුසලයේ නිවන් පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත් ආචාර්ය විලි සමරවික්‍රම මහත්මයාගේ ඒ වගේම සැලී සමරවික්‍රම මෑණියන්ගේ දියණීවරුන්ගේ සිතැඟි සිතුම් පැතුම් බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පින්නතුන් අපි මේ වෙලාවේ සිහිපත් කරනවා කෘතවේදීව නාරද බෞද්ධ ධර්මායතනයේහි විහාර සංවර්ධනය වෙනුවෙන්ද සුවිශාල දායකත්වයක් දරා කටයුතු කරනවා. අලව්ව පැනසිහ සෙනසුන වෙනුවෙන්ද ඒ අය විශාල දායකත්වයක් දරා කටයුතු කළා. ඉතින් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ධර්ම පරිෂ්කාර ඔස්ට්‍රේලියාවේ ඉඳලම කල් ඇතුවම එවලා උන්වහන්සේලාට ඒ පූජාවන් පවත්වන්නට අවස්ථාව සලසා දීලා මේ සාකච්ඡාව සඳහා දායකත්වයේ දරා කටයුතු කරන්නේ. ඉතින් ඒ අත්තන්ට සියලුම යහපත වේවා කියලා අපි හිතසිතින් ප්‍රාර්ථනා කරනවා. අපි හාමුදුරනේ අපි අද සාකච්ඡා කරන්නේ බොහෝ උපකාර ඇති ධර්ම පිළිබඳව. අපි පසුගිය වතාවක බොහෝ උපකාර ඇති එක ධර්මයක් පිළිබඳව සාකච්ඡා කළා මේ සූත්‍රයට අදාළව. අද අපි හාමුදුරනේ දෙවනි කොටසේ පළවෙනි අංකය බොහෝ උපකාර ඇති ධර්ම දෙකක් ගැන සඳහන් වෙනවා. මොකද අපේ හාමුදුරනේ මේ ධර්මතා දෙක කියන එක අපි අපේ ප්‍රේක්ෂක පින්නතුන්ට විග්‍රහ කර දෙමු. තෙරුවන් සරණයි. අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පින්වත් ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍ර දේශනාවෙහි ඒ තථාගතයන් විශේෂයෙන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඒ දේශනා කරපු පිළිවෙල තාම සාරාංශ වශයෙන් අපේ පින්නතුලට මතක් කළා. ඒක තාම හොඳයි. ඉතින් අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කාරණා දෙක බැගින් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාළ ඒ උතුම් ධර්ම කාරණා. එයින් ස්වාමීන් වහන්සේ පළවෙනි කාරණය තමයි බොහෝ උපකාරක ධර්ම දෙක. මෙතන පෙන්වන්නේ සති සම්පජාඤ්ඤ සිහියයි නුවණයි. ඉතින් මේ සිහි නුවණ දෙක නැතුව
කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකේ යම්කිසි කෙනෙක් මේ දුක් නැති කරලා කෙලෙස් නැති කරලා මේ සංසාරයෙන් එතර වුණා නම් ඒ කාන්තෙන් ඒ කෙනාට බොහෝම උපකාර වෙච්ච ධර්ම දෙක තමයි සිහියයි නුවණයි. ඉතින් සාමනාස මේ සිහි නුවණ දෙක නැතුව නිවන් දකින්න බෑ. ඒක අපි අවධාරණයෙන්ම තේරුම් ගන්නට ඕන. ඒකයි සතිපට්ඨාන සූත්‍රයේ දුනත් ඒ කායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්ස අත්ංගමාය ඥායස් අධිගමාය නිබ්බානස්ස සත්‍ය ක්‍රියාය යද්දෙන් චත්තාරු සතිපට්ඨාන. එතකොට සාමාන්‍යයෙන් බලන්න දැන් මේ සිහිය පිහිටුවීම. එතකොට සිහිය නුවණ දෙක නැතුව නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒකයි සතිපට්ඨාන සූත්‍රයේ මුලින්ම තථාගතයන් වහන්සේ ඒ බව අවධාරණය කරේ. එහෙමනම් මේ සිහි නුවණ කියන දෙක ඇත්තටම කාරණා දෙකක්. එහෙම. කාරණා දෙකක් වුණාට ස්වාමීන් වහන්සේ මේවා යුගනද්ද ධර්ම කියලා කියනවා. එකටම යන කාරණා. අපි තීන විද්‍යේ ගත්තොත් උද්දච්ච කුච්චේ ගත්තොත් ඒවා හිරියොත්ප්ප ගත්තොත් ඒ වගේ දේවල් එකටම යන්නේ. ඒ නිසා මම හිතනවා මේ මුලින් අපි මේ කාරණා දෙක වෙන වශයෙන් නාමිකව මතක් කරලා ඊළඟට අපි මේ කාරණා දෙක විදිහටම කතා කරා නම් හොඳයි කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සතිය කියලා කියන්නේ ඇත්තටම අපි පාලි භාෂාවෙන් සති කියලා කියනවා, සිංහල භාෂාවෙන් සිහිය කියලා කියනවා. මේ සිහිය කියන එක දැන් අපි බොහෝ දෙනෙකුට මේ සිහිය කියන්නේ මොකක්ද කියලා හිතුවොත් ඇත්තටම සිහියේයි අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි සති ධාරණතා. සිහියෙන් තමයි යමක් දරාගෙන ඉන්නේ. මතක තියාගෙන ඉන්නේ. ඊළඟට තව තැනක තියෙනවා ස්වාමීන් වහන්සේ සති ධාරණතා, සති අභිලාපනතා. ඒ කියන්නේ සිහියෙන් තමයි සිහි කරලා දෙන්නේ. එතකොට සිහියෙන් දරා ගන්නවා. ඒ වගේම සිහි කරලා දෙනවා. ස්මරණ කියලා කියන්නේ අපි ඒ වචනේ නේද? ඔව් ස්මරණ කියලා කියන්නේ ඇත්තටම සිහි කරලා දීම. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ මේ දෙක ඇත්තටම අත්‍යවශ්‍යයි. මේක මම නැවත කියන්නේ මොකද සිහිය සහ නුවණ. දැන් අපි ඒක උපමාවකින් කිව්වොත් දැන් අපි හිතමු දැන් කෙනෙක් ගොයන් කපනවා. ගොයන් කපනකොට ගොයන් ටික අල්ල ගන්නවා. අල්ලගෙන දෑකත්තින් කපනවා. එහෙම. ඉතින් අර සිහිය කියන එක හරියට අර එකලස් කර ගන්නවා. ඒ කියන්නේ හිත විසිරෙන්න නොදී දැන් අර ගොයන් ගස් ටික විසිරෙන්න නොදී අල්ල ගන්නවා වගේ තමයි සිහිය. එහෙම. එතකොට සම්පජාඤ්ඤයෙන් කරන්නේ අර කීයෙන් දෑකත්තින් කපනවා වගේ විදර්ශනා ඥානෙ ඒ නුවණින් කපලා දානවා කෙලෙස්. එතකොට මේ අල්ල ගන්න නැතුව දැන් අපි සාමාන්‍යයෙන් ගොයන් ගහක් තියෙනකොට නිකන් අල්ලන්නේ නැතුව කවදාවත් දෑකැත්තෙන් අපිට කපන්න බෑ. එහෙනම් අර අල්ලගත්තොත් අපිට කපා ගන්න පුළුවන්. ඒ නිසා මේ සිහියයි නුවණයි කියන දෙකම අත්‍යවශ්‍යයි මේ යථාර්ථය දකින්න. අපි හන්නේ දැන් සිහිය කියලා කිව්වහම මේ සතර සතිපට්ඨානය ගැනමද සඳහන් වෙන්නේ. ඔව්. ඇත්තටම සති සම්පජාඤ්ඤය කියන වචනය යොදනකොට සතර සතිපට්ඨානියම ගැන සඳහන් වෙන සිහියද? ඔව්. දැන් ඇත්තටම සාමාන්‍යයෙන් මේ සිහිය කියන එක අපි එතනත් තේරුම් ගන්න ඕන. සිහිය කියන එක දැන් සති අසති කියලා තියෙනවනේ. එහෙම. මේ සිහියම කොටස් දෙකකට පෙන්නනවා. එහෙම. දැන් අපි සිංහලෙන් ගත්තොත් සිහියයි අසිහියයි. දැන් සති සම්පජාඤ්ඤය වගේම අසති අසම්පජාඤ්ඤය. අසති අසම්පජාඤ්ඤය. ඒ වගේ මේ අපි සතිය විතරක් අපි ස්වාමීන් වහන්සේ දැන් අපේ ප්‍රශ්නයත් එක්ක සතිය විතරක් ගත්තොත් සති අසති. එහෙම. සිංහලෙන් ගත්තොත් සිහිය අපි අසිහිය කියලා කියනවා. අවසිහිය. දැන් සාමාන්‍යයෙන් අපි අවසිහිය ගැන කල්පනා කරලා බැලුවොත් දැන් අපිට දැන් බොහෝ දෙනා හිතාන ඉන්නේ දැන් අපි හිතමු අපිට සිහි කරලා දෙනවා අනිත්‍ය දේ නිට්ටය වශයෙන් සිහි කරලා දෙනවා නම් ඒක අසතියක්. එහෙම. ඒක ලෝකේ පවතින දෙයක් නෙවෙයි. ඒක බොරුවක් ඇත්තටම. ඒ ඊළඟට දුක් දේ සැප හැටියට සිහි කරලා දෙනවා නම් ඒක අසතියක්. තව විදිහට කියනවා වැරදි විදිහට හිතනවා. වැරදි විදිහට හිතනවා. අන්න හරි ස්වාමීන් වහන්සේ. අන්න එහෙම කිව්වොත් බොහෝ දෙනෙකුට තේරෙයි. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අසුබ දේ සුබ හැටියට හිතනවා. එහෙම. ඊළඟට අනාත්ම දේ මට අයිති නැති දෙයක්
මට අයිතියි කියලා හිතනවා. අන්න ඒක තමයි මෙතන අසතිය හැටියට ධර්මය පෙන්වන්නේ. අසහිය කියලා කියන්නේ ඒකයි. ඒ අනුව බලනකොට දැන් අද සාමාන්‍ය ලෝකේ බොහෝ දුරට මේ අසහියෙන් තමයි කාලය ගත කරන්නේ. දැන් අපි හිතමු කෙනෙකුට ඒ වගේ මිත්‍යා දෙයක් මට හොඳට සිහිය තිබුණා කියලා කිව්වට ඒක සතිපට්ඨානෙට වැටෙන්නේ නැහැ. එහෙම. ඒක අසතිය හැටියටමයි ධර්මය පෙන්වන්නේ. දැන් වැරදි විදියට හඳුනා ගැනීමත් ඔතෙන්ට අයිති නේද අපි හන්නේ. දැන් සංඥා විපල්ලාස කියලා කියන්නේ. ඔව් සංඥාව පැහැදිලිවම මේ ඔක්කොම සාවනහත ඇත්තටම එකතුයි. එහෙම. එතකොට දැන් ඇත්තටම දැන් අසතිය විස්තර කරනකොට දැන් බොහෝ අය හිතන්නේ එහෙනම් සිහිය ඇත්තෙම නැහැ කියන එක නෙවෙයි. දැන් සිහියක් තියෙනවා. සිහිය තියෙන්නේ වැරදි විදිහට. එහෙම. ඊළඟට දැන් අපි ගත්තොත් සතිය කියලා ගත්තොත් ඇත්තටම මේ සිහිය සැබෑම සිහිය හැටියට ගත්තොත් දැන් අපි හන්නේ තව අවසර දැන් සති අසති කියන වචනේ අපි හඳුරු පාවිච්චි කළා. දැන් ඔතනින්ද කොහොමද සම්බන්ධ වෙන්නේ සම්මා සති මිච්ඡා සති කියන එක අපි හඳුරන්නේ. ඔව්. දැන් ඒතර මිච්ඡා සතිය අසතියක්ද එහෙම නැත්නම් සතියේම වැරදි පැත්තක්ද? ඔව්. දැන් අතරම සම්මත මිත්‍යා සතිය කියලා කියන්නේ අතර මේ විග්‍රහය අනුව අසතියක්. එහෙම. සම්මා සතිය කියන්නේ අතරම දැන් අපි ඒක තෝරාගත්තොත් දැන් සතිපට්ඨාන තථාගතයන් වහන්සේ මේ සිහිය පුහුණු කරන්න හුස්ම රැල්ලේ ඉඳලා අපිට ක්‍රමවේද රාශියක් ඉරියාපත සම්පජඤ්ඤ ඊළඟට ඔය ආදී වශයෙන් කායානුපස්සනාවට භාවනා 14ක් තියෙනවානේ. එහෙම. ඉතින් අතරම මේ භාවනාවන් හොඳට පරිශීලනය කරලා බලනකොට තේරෙනවා මේ හැම ඉරියව්වකදීම කරන හැම ක්‍රියාවකදීම සිහියෙන් ඉඳීම තුළ විශේෂයෙන් මේ සිහිය අර අභිජ්ජා දෝමනස්සං කියන එක කියන්නේ ඇලීම් ගැටීම් දෙක තුරන් වෙන විදිහට නැති වෙන විදිහට අපි සිහිනුවණින් ඉන්නට පුරුදු වුණොත් ඇත්තට මේක සම්මා සතියක් බවට පත් වෙනවා. යම් ක්‍රියාකාරකමක් තුළ ඇලීම් ගැටීම් වැඩි වෙන විදිහට නමුත් ක්‍රියාව සිහියෙන් කරනවා නම් කරන ක්‍රියාව සිහියෙන් කරනවා නමුත් ඒ තුළ ඇලීම් ගැටීම් වැඩි වෙන්න පුළුවන්. ඒක මිච්ඡා සතියක්. ඒක මිච්ඡා සතියක් වගේම අසතියක් කියලා කියන්නත් පුළුවන්. එහෙමයි. මොකද දැන් බොහෝ දෙනෙකුට මේ අසතිය කියලා කියන සිහිය නැහැ. වගේ ඒක මොකටවත් සිහිය නැහැ වගේ තමයි හිතන්නේ. එහෙම. නමුත් එහෙම නෙවෙයි ධර්ම විග්‍රහ කරන්නේ පැහැදිලිවම තියෙන්නේ අසතිය කියලා කියන්නේ ඇත්තරම මේ ලෝකේ දැන් අපි ගත්තොත් සත් අසත්. සත් කියලා කියන්නේ මේ ඇත්ත කියන කෙනේ අසත් කියන්නේ බොරු කියන. එතකොට ඒ කියන ඒ සත් පුරුෂයා කියන ධර්මයට සත් ධර්මය කියනවා. අසත් පුරුෂයා කියන ධර්මයට අසත් ධර්මය කියනවා. එතකොට ඒ වගේ ස්වාමීන් වහන්සේ දැන් මෙතන ඇත්තටම මේ අසතිය කියලා කියන්නේ අර එහෙම ලෝකේ නැති දෙයක් අසත්‍යයක් එයා සිහි කරනවා. ඒක ඇත්තටම අසතිය මිත්‍යා සතිය කියලා කියන්නත් පුළුවන්. එහෙම. එතකොට දැන් අපි දන්නවා සති අසති කියන වචන දෙකේ තේරුම. සති කියලා කියන්නේ සිතින් කයින් වචනේ කරන කියන සිතන දේවල් බොහොම අවධානයෙන් තේරුමක් ඇතිව දැනුවත් වෙලා කරන කාර්යය. අසතිය කියලා කියන්නේ එහෙම දැනුවත්කමක් නැතුව අපි හාඳුරු පැහැදිලි කර විදිහට අනිත්‍ය දේවල් නිට්ටයයි කියලා හිතලා ඒ වගේම දුක් දේවල් සැපයි කියලා හිතලා තමන්ගේ වසඟේ පවත්ව ගන්න බැරි දේවල් තමන්ගේ වසඟේ පවත්ව ගන්න පුළුවන් කියලා හිතලා අසුබ දේවල් සුබයි කියලා හිතලා කටයුතු කරන ස්වභාවය එතන තමයි අසතිය කියලා කියන්නේ. එහෙම නැත්නම් මිච්ඡා සති කියන වචනයත් අපිට එතෙන්දී පාවිච්චි කරන්න පුළුවන් බව අපි හඳුරු අවධානය කළා. එතකොට සම්පජඤ්ඤය කියන වචනේ අපි තේරුම් ගන්න ඕන දෙයක් අපි හන්නේ. අපි හන්නේ දැන් ඒ සම්පජඤ්ඤයට යන්න කලින් මට තව දෙයක් දැනගන්න ඕන. දැන් සමහර අය දැන් අපි සක්මන් භාවනාව ගත්තොත් අපි හඳුනන්නේ සක්මන් භාවනාවේදීත් සිහිය පිහිටුවීම අතිශයින්ම වැදගත් වෙනවනේ. එතකොට දැන් මේ සතිය කියන එක ගැන මේ වෙනදාට වැඩිය ලොකු උද්‍යෝගයක් අපේ සමාජයේ තියෙනවා. සතිමත් බව සතිය පුරුදු කරන්න පාසල් බිහි වෙලා තියෙනවා. ඒක ඊටාම හොඳ ප්‍රවණතාවයක්. එතකොට අපේ හාමුදුරනේ සතිය කියලා කියන එක කරන්නේ කරන කියන දේවල් දැනුවත්ව ඒ ක්‍රියාව ගැන දැනුවත්ව කිරීම පමණද එය විතරක් ප්‍රමාණවත්. දැන් උදාහරණයකට ගත්තොත්
යනකොට යනවා කියලා දැනගෙන යනවා. වාඩි වෙනකොට වාඩි වෙනවා කියලා දැනගෙන වාඩි වෙනවා. කෝපයක් අල්ලනවා නම් කෝපය අල්ලනවා කියලා දැනගන්නවා. ඒ දැන ගැනීම විතරක් ප්‍රමාණවත්ද? එහෙම නැත්නම් ඒක සතිය නම් ඒ සතිය විතරක් ප්‍රමාණවත්ද? එහෙම නැත්නම් සම්පජඤ්ඤයට යාම තුලද මේක වැඩියෙන් අර්ථවත් වෙන්නේ? ඔව් ස්වාමීන් වහන්සේ ඇත්තටම සතිය යම් කිසි තැනක සතිය තියෙනවා නම් එතන ඒකාන්තයෙන් අවබෝධය තියෙනවා. ඒක වෙනම පැත්තක්. නමුත් ස්වාමීන් සතිය විතරක් අපිට යනවා නම් යනවා කියලා දැනගෙන යෑම පමණක් ප්‍රමාණවත් නැහැ. එහෙම. ඇත්තටම එතන සම්පජාඤ්ඤයත් නුවණත් අත්‍යවශ්‍යයි. දැන් මොකද මම එහෙම ඇහුවේ අපේ හන්නේ දැන් සත්තුන්ට උනත් ක්‍රියාව පිළිබඳව යම් කිසි දැනුමක් තියෙනවා. දැන් වාඩි වෙලා ඉන්න බල්ලෙක් නැගිට්ටොත් මම නැගිටිනවා කියලා දැනුම එයාට තියෙනවා. තියෙනවා. ඒ හිතලානේ නැගිටින්නේ. පැහැදිලිවම. ඊළඟට වාඩි වෙනවා නම් ඇවිදිනවා නම් මම ඇවිදිනවා වාඩි වෙනවා මම බුරනවා කියන මේ දැනීම තියෙනවා. එතනත් එක්තරා සතියක් තියෙනවා ඒ අනුව බැලුවොත්. ඔව්. නෑ සම්මත ඒක තමයි අපි අර සතිය කියන තැන තෝරපු තැනම මුලින් ඇත්තටම ඒක පැහැදිලි වෙනවානේ. එහෙමයි. ඇත්තටම දැන් ඒ ක්‍රියාව පමණක්ම දැනීම නියම සතිය නෙවෙයි. එහෙම දැන් අර ස්මරණය සිහි කිරීම කියන අදහස ගත්තොත් එතන ඒ ස්මරණ ශක්තිය තියෙනවා සිහි කිරීම තියෙනවා. ඔව්. ඒතර දැන් අපි ඊට කලින් පුංචි දෙයක් කියන්නට ඕනේ. දැන් අතර මේ සතිය කියන එක සම්බන්ධව ධර්මයේ සඳහන් වෙන්නේ හරියට මේ තැනක අපි හිතමු දැන් තැනක මොකක් හරි වැඩක් කරනවා. ඒ වැඩක් කරන තැන යම් කිසි කෙනෙක් ඒකේ මූලිකත්වය අරන් කටයුතු කරනවා වගේ තමයි මේ සිහිය කියන එක සෑම චෛතසික ධර්මයකටම නායකයා බවට පත් වෙනවා. එහෙම. මොකද සිහිය එතකොට ඒ තරම්ම වටිනා දෙයක්. ඊළඟට තථාගතයන් වහන්සේ නොයෙක් තැන්වල පෙන්වනවා තියෙනවා මේ සිහිය දොරටු පාලකෙක් හැටියට. ඊළඟට අර භාණ්ඩාගාරිකයෙක් හැටියට, කල්යාණ මිත්‍රෙක් හැටියට, ඊළඟට ආරක්ෂකයෙක් හැටියට. දැන් අත්‍තරම ස්වාමීන් වහන්සේ දැන් බලන්න භාණ්ඩාගාරිකයා ඒ භාණ්ඩාගාරයේ තියෙන රන් රිදී මුතුමැණික් හොඳට යාගේ වැඩේ ආරක්ෂා කරන එක. ඒ වගේ ආරක්ෂා කරනවා වගේම දැනුවත් වෙලා ඉන්නවා. එන දැන් ගබඩා පාලකයෙක් ගත්තොත් ඔන්න මේ ගබඩාවේ සීනි කිලෝ මෙච්චර තියෙනවා. දැන් ඔන්න මං සීනි කිලෝ එකක් එළියට දෙනවා. ආයි මේ සීනි කිලෝග්‍රෑම් 500 මේ ආවේ. ඇතුලේ තියෙන ප්‍රමාණයත් පිටට දෙන ප්‍රමාණයත් ගැන හොඳ දැනුවත්කමක් තියෙනවා. දැනුවත් භාවය තියෙනවා. සහ අනවශ්‍ය විදිහට පරිහරණය කරන්නයි ආරක්ෂා කරලා දෙනවා. එහෙම ගබඩාවට සුදුසු දේවල් විතරක් තියාගන්නවා. කුණු වෙන ඒවා එහෙමත් අයින් කරනවා. අන්න හරි. එහෙමයි. එතකොට සාත ඒ වගේ තමයි සතිය. ඊළඟට දොරටු පාලකයෙක් හැටියට තථාගතයන් වහන්සේ පෙන්නන්නේ ඇත්තටම දොරටු පාලකයා ඒ රාජ්‍යයට හිතවත් කෙනා අහිතවත් කෙනා එයා හඳුනා ගන්නවා. දක්ෂ දොරටු පාලකයා. එහෙම. ඒ වගේ මේ ඇතුළට කෙලස් ගන්න නැතුව බොහොම අර නාදි වාසයේති කියලා කියන්නේ ඇතුළට ගන්න නැතුව ඉවසන්නේ නැහැ. ඔව් ඇතුළට ගන්න ඉවසන්නේ නැහැ. ඒ තත්ත්වයේ ඒ හැම දෙයක්ම ක්‍රමානුකූලව කරන්නට මෙන්න මේ සතිය තියෙනට ඕන. දැන් ඒ කියන්නේ ඕන දෙයක් වෙච්චාවේ කියලා ඔහි බලාගෙන ඉන්නේ නැහැ. බලාගෙන ඉන්නේ නැහැ. ඊළඟට දැන් සත්පුරුෂයෙක් සැබෑම සත්පුරුෂයෙක් වුණාම තමන් අසුරු කරන මිත්‍රයා පාප මිත්‍ර සේවනය කරනවා නම් නරක දේවල් වලට ඇබ්බැහි වෙලා නම් ඒවට ඉඩ දෙන්නේ නැහැ සත්පුරුෂයා. අන්න ඒ වගේ එකක් තමයි මේ සතිය කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි අර දැන් මුලදී මේ සතිය දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අපි ස්වාමීන් වහන්සේ මතක් කරා දැන් බල්ලෙක් වුණත් බුරනවා නම් ඌ බුරනවා කියලා දන්නවා කියලා. හැබැයි අපි මේ සතිය පුරුදු කරන කාලේ ඇත්තටම මේ ඉරියාපත සම්පජඤ්ඤ කියන දෙක හොඳටම පාවිච්චි කරන්න ඕන. දැන් මුලින්ම සමහර වෙලාවට මේ සම්පජඤ්ඤ ගතිය ටිකක් අඩු වෙන්නත් පුළුවන්. නමුත් අර සිහිය කියන එක අපි ටිකක් අනිවාර්යයෙන්ම තියෙන. පුරුදු කරගන්නට ඕන. ඒ සිහිය හොඳට පුරුදු කරගත්තට පස්සේ දැන් ගොයන් ගහ හොඳට අල්ලගත්තට පස්සේ ඉතින් අපිට කපන්න පුළුවන්. එහෙම. ඒ නිසා අපි සිහිය දැන් අපි ගොයන් ගහ එකපාර මතින් ඇල්ලුවාට ඒක උපමාවක්. නමුත් මේ සිහිය කියන එක හදා ගන්නවා කියන එක ලෙහිති වැඩක් නෙවෙයි. එහෙම. ඉතින් හොඳ පුහුණුවක් තියෙන්නට ඕන. ඒ නිසා ස්වාමීන් වහන්සේ දැන් අපි ගෙදර දොරේ පිගානක් හොදනකොට පිගාන සෝදනවා කියලා දැනගෙන සෝදනවා නම් ඇත්තටම ඒ සේදීම මත එතන ඇලීම් ගැටීම් අපිට නිරායාසයෙන් මේ හිත හොඳට බලපුවාම මේ හිතේ ඇලීමක් ගැටීමක් නැහැ.
අපි දැන් සම්පජඤ්ඤයේ එකයි මම කිය සිහිය තියෙනවා නම් එතන අවබෝධය කියන එක નિરાයාසයෙන් ඇති වෙනවා. දැන් අපි ගාන සෝදනවා කියලා දැනගෙන අපි ගාන සෝදනවා. මැල්ලුම් ටික කපනවා, ලීරනවා කියලා දැනගෙන මැල්ලුම් කපනවා. ඒකට ඒ කැපීම තුළ ඇත්තටම අර ඇලීම් ගැටීම් ස්වභාවය අඩු වෙනවා. අපි ඇලීම් ගැටීම් ස්වභාවයට දැන් සාමාන්‍ය භාවනා ආචාර්යයන් වහන්සේලා දෙන උපදේශයක් තමයි ඒ ඇලීම් ගැටීම් ස්වභාවය ටිකක් ඒක එපා කියනවා නෙවෙයි. දැන් ඔය මැල්ලුම් කපන කතාවේදී මට මතක් වුණා. දැන් කේන්ති ගිහිල්ලා ඉන්න වෙලාවක මැල්ලුම් කපනකොට ඔව් මේ අතක වෙන්න පුළුවන්. එහෙම කපන ස්පීඩ් එකත් වැඩි වෙන්න පුළුවන් අපේ හන්ද. ඔව්. හැදුවට පස්සේ කන්න නම් කට අරගෙන බලාගෙන ඉන්න ඕන තරම් හදන්න උදව් ලුණු ටිකක්වත් කපලා දෙන්න කෙනෙක් නැහැ කියලා කේන්ති වැඩි කමට වේගෙන් කැපෙන්නත් පුළුවන්. හැබැයි අපේ හන්දර ඒක උනත් බැලුවොත් දැන් අර අපේ හන්දර කිව්ව දේශනා කරපු විදිහට කපනවා කියන අවස්ථාවේ සිත පිහිටුව ගත්තොත් එතනදී ඒ වෙලාවේදී අකුසලයක් එන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අර සිත කියන්නේ බොහොම ඉක්මනින්ම පරිවර්තනය වෙන එකක්. ඉතින් කේන්තිය ඊට පස්සේ ඇති වෙන එකක් වෙන්නත් පුළුවන් නේද? නෑ පැහැදිලිවම මම කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මතක් කරපු එක සති සම්පජඤ්ඤය පිළිබඳව ඒක තාම නිවැරදි. එහෙමයි. මම මෙතන කිව්වේ ඇත්තටම අපි සිහිය පුරුදු කරගන්න කාලේ අපි වෙන දේවල් වැඩි හිතන්නේ නැතු. මොකද නැත්නම් සංකීර්ණයි හිතට. ඒක පාරම අපි දැන් දෙයක් පුහුණු කරගෙන යනකොට ක්‍රමානුකූලව ටික පුහුණු කරගෙන යනකොට අපිට බොහොම පහසුවෙන් තියෙනවා නම් ඒ දේ පුහුණු කරන්න ලේසි. එහෙමයි. එතකොට දැන් අපි දැන් මේකෙන් කැපෙන කෙලෙස් ගැනයි දැන් අර මේ ගොඩාක් දේවල් අපි හිතන්න ගියොත් අපිට මේක කරගන්න අමාරුයි. එහෙමයි. ඒ නිසා අපි අනුපිළිවෙලින් යන්න ඕන. අනුපිළිවෙලින් යන්න ඕන. එතකොට දැන් අපි දැන් අතරම දැන් සම්පජඤ්ඤ භාවනාවේදී බලන යනකොට යනවා කියලා දැනගන්නවා. ඉතින් එච්චරමනේ බුද්ධ දේශනාවේ තියෙන්නේ. ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. එතකොට දැන් Taman යනකොට යනවා කියලා දැනගන්නවා. ඒ දැන ගැනීම තුල ස්වාමීන් වහන්සේ සිහියක් තියෙන ඇත්තටම සම්පජඤ්ඤයත් ඒකාන්තයෙන් තියෙනවා. දැන් ඒක අපිට ඔය හොඳට දැන් තව දෙයක් දැනගන්න ඕන මට. දැන් ඔය ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති කියන වචනේ එතන පාවිච්චි කරන්නේ. දැන් සම්පජඤ්ඤ භාවනාවට එනකොට අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති කියලා. එතන තියෙන්නේ. එක තැනක තියෙනවා පජානාති කියලා වචනය, තව තැනක සම්පජානකාරී හෝති කියලා. ඔව්. මොකද ඒකේ වෙනස අපේ හා? ඔව් දැන් ඇත්තටම පජානාති කියලා කියන්නේ විශේෂයෙන් දැනගන්නවා. ඒක සිහිය. එහෙමයි. ඊළඟට දැන් පජානාති ඊළඟට සම්පජානකාරී. එහෙමයි. එතන නුවණින් දැක ගන්න. එහෙමයි. නුවණින් දැක ගන්නවා. දැන් අපි එතකොට අර පජානාති කියන්නේ එතන සම්පූර්ණ සිහිය. එහෙමයි. මෙතන නුවණින් දැක ගන්නවා කියලා කියන්නේ අත්‍තරම නුවණ. ඒ කියන්නේ සම්පජාඤ්ඤය. එතකොට පජානාති කියන තැන තියෙන සතිය. සම්පජානකාරී වෙන තැන තියෙන සම්පජාඤ්ඤය. තන නුවණ. එහෙමයි. එතකොට සාංශ දැන් එතනදී ඔව් දැන් ඔය සම්පජාඤ්ඤය කියන එකත් අපි දැන් ගත්තොත් ඉතින් ඒකෙදී විශේෂයෙන්ම අපි අර තියෙනනේ ඒක අර වර්ගීකරණය අනුව කල්පනා කරලා දැන් මෙහෙම කිව්වොත් අපි දැන් සතර සතිපට්ඨානයට අනුව ගත්තොත් සතිය සතර ඉරියව්වල පුරුදු කරනවා. ගච්ඡන්තෝ ගච්ඡාමීති පජානාති නිසින්නෝවා නිසින්නෝම්හිති පජානාති සයනෝවා සයනෝම්හිති පජානාති ඒ විදිහට. ඔව්. ඨිතෝවා ඨිතෝම්හිති පජානාති. ඇවිදිනවා නම් ඇවිදිනවා කියලා දැනගන්නවා. වාඩි වෙලා ඉන්නවා නම් වාඩි වෙලා ඉන්නවා කියලා දැනගන්නවා. හිටගෙන ඉන්නවා නම් හිටගෙන ඉන්නවා කියලා දැනගන්නවා. හාන්සි වෙලා ඉන්නවා නම් හාන්සි වෙලා ඉන්නවා කියලා දැනගන්නවා. එතන කියන්නේ අර මූලික මේ ඉරියව් හතර ගැන කියන නේද? අන්න හරිය. ප්‍රධාන ඉරියව්. ඒතකොට සම්පජානකාරී වෙනකොට ඒ මූලික ඉරියව් හතර විතරක් නෙවෙයි අනෙකුත් අවශේෂ සියලු ක්‍රියාකාරකම් ගැන මේ නුවණින් දැන ගැනීම. ඔව් දැන් එතනදී ඉරියව් හතර පිළිබඳව පජානාති බොහොම සිහියෙන් ඉන්නවා. ඒතර ඉරියාපත භාවනාවේදී අත්‍තරම සංස දැන් එතනදී හැම තමන් කරන සෑම කටයුත්තක්ම දැන් ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී සම්මින්දිත. අපෙන් දැන් භාවනා දෙකක් දෝක. ඉරියාපත භාවනාව එකක්, සම්පජාඤ්ඤ භාවනාව එකක්. එතකොට දැන් සතර ඉරියව්වෙන් කරන දෙක තමයි ඉරියාපත භාවනාව. නෑ සම්පජාඤ්ඤ භාවනාව. එහෙම. සම්පජානකාරී වෙන්නේ අපි හැඳුරන්නේ. ඔව්. ඉරියාපත භාවනාව තමයි මේ ඉරියව් හතර ඉරියාපත. එතකොට සම්පජාන ඇත්තටම නුවණට සම්බන්ධ වෙන්නේ ඒ සියලුම අනිකුත් දෛනික කටයුතු. එහෙමයි.
එතකොට අපි හඳුනන්නේ මූලිකව සිහිය පිහිටුවා ගැනීම සඳහා මේ සතර ඉරියව්ව හරියට පරිහරණය කරන්න කියන එක තමයි මෙතෙන්දී අවධානය කරන්නේ. ඔව් සාංශ දැන් මේක ඇත්තටම මේ බොහොම නුවණින් සහ බොහොම ශ්‍රද්ධාවෙන් බාරගත් යුතු තැනක් මේ සිහිය. එහෙම. මොකද දැන් මේ ඉස්සර දැන් බොහෝ ස්වාමීන් වහන්සේලා මේ අපේ ලංකාවේ පවා අර ගතපච්චාගත කියලා වතක් සමාදන් වෙනවා. එහෙමයි. ඒ ගතපච්චාගත කියලා කියන්නේ පින්නපාතේ යනකොටත් කමටහනක් එක්ක යනවා. ඊළඟට පින්නපාතේ ගිහිල්ලා එනකොටත් ඒ කමටහනත් එක්කම නැවත පින්නපාතේ කරගෙන එනවා. දැන් මේකේ සමහර සිදුවීම් තියෙන සමහර ස්වාමීන් වහන්සේලා අවුරුදු 20 30 එක දිගටම මේ ගතපච්චාගත කියන මේ වත සමාදන් වෙලා ඒ කමටහනින්ම පින්නපාතේ යනවා ගමට කමටහනින්ම එනවා. සමහර ගොවියෝ එහෙම දැන් ගොවිතැන් කර කර ඉනකොට කුඹුරු ළඟ මේ සමහර ස්වාමීන් වහන්සේලාගේ මේ ක්‍රියාකාරකම් දැකලා ගොවියෝ hina වෙනවා. මේ මොකද මේ හාමුදුරට මේ පිස්සු හැදිලාද? ඒ කියන්නේ දැන් ඒ වතේ මොන වගේ ක්‍රියාකාරකම්? ඒ ක්‍රියාකාරකම් කියලා කියන්නේ දැන් ඔන්න අපි දැන් ස්වාමීන් වහන්සේ නමක් කර්මස්ථානයකින් යනවා. කර්මස්ථානයකින් පින්නපාතේ වරනකොට කර්මස්ථානේ අමතක වෙනවා. එන්නේ සිහිය නැති වෙනවා. කර්මස්ථානේ අමතක වුණාම උන්වහන්සේ කල්පනා කරනවා මං අතෙන්ට එනකන් කර්මස්ථානෙන් ආවා. ආපහු පස්සට ගිහිල්ලා ආයෙතන ඉඳලා කර්මස්ථානේ කැඩිච්ච තැන ඉඳලා ආපහු පින්නපාතේ වඩිනවා. ඉතින් ඕක සමහර අවස්ථාවල පින්නපාතේ යන්නම හම්බ වෙන්නේ නැතුව ඇති සමහර අයට. ඔය වෙන්නත් පුළුවන්. සමහරලාට මගදී මේ ගහක් මුල වගේ වළඳන්නත් වෙන්න පුළුවන්. මොකද ඒ තරමට එහෙමයි. ඒ සමහර ස්වාමීන් වහන්සේලා ඉතින් අවුරුදු 20ක් ඒ ඔය මහා පුස්සදේව කියන ස්වාමීන් වහන්සේ අවුරුදු 20ක් එක දිගටම මේ කර්මස්ථානේ දිනු කරලා තියෙනවා. දැන් සාමාන්‍ය අපි හඳුරන්නේ මොන වගේ දැන් පින්නපාතේ වගේ වඩින වෙලාවට පාවිච්චි කරන කර්මස්ථාන අතර මොන වගේවද සාමාන්‍ය සුලභව පහසුවෙන් වඩන්න? ඇත්තටම දැන් උන්වහන්සේලා සක්මන ගන්නත් පුළුවන්. දැන් එහෙමයි. මේ කකුල වදින තැනට හිත තියාගෙන යන්නත් පුළුවන්. ඊළඟට සංසිඳන කර්මස්ථාන අපි සමහරලාට බුදු ගුණ වුණත් වෙන්න පුළුවන්. එහෙම. ඊළඟට මෛත්‍රී වෙන්න පුළුවන්, අසුභය වෙන්න පුළුවන්, අට්ටික සංඥාව වෙන්න පුළුවන්. එහෙම. ඒ වගේ කර්මස්ථානයක යනවා. ඉතින් උන්වහන්සේලා බොහොම උත්සාහයෙන් සිහිනුවණින් දෙකින් යනවා. නමුත් පුංචි ප්‍රමාදයකින් කර්මස්ථානේ අමතක වෙනවා. අපි හන්නේ තවත් දෙයක් දැනගන්න. දැන් සක්මන් මළුවක හැර මේ අනිත් අවස්ථාවලදී සක්මන් භාවනාව පාවිච්චි කරන්න යාම තුළ සිහිය වෙනස් වෙන්නේ නැද්ද අපි හඳුරන්නේ? දැන් උදාහරණයකට ගත්තොත් දැන් සක්මන් මළුව නම් බොහොම කෙලින් තියෙන තැනක්. ඉතින් ඒකේ කෙලවරට යනවා ආපහු එන්න පුළුවන්. දැන් අනිත් තැන්වලදී ගත්තොත් මහා පාරක ගත්තොත් අපි හඳුරන්නේ සක්මනේ සිහියෙන් ගියොත් වංගු තියනවා, ඊළඟට වාහන මාරු වෙන හතරමං හන්දි තියනවා. දැන් ඔය වාගේ දේවල් ගැන තවධානය යොමු කරන්න ගියොත් අර මූලික සක්මනට තියෙන සිහිය නැති වෙන්න පුළුවන් නේ අපි හඳුරන්නේ. දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් ඔක හැම දෙයකම දැන් ආනාපාන සතිය වුණත් එහෙමයි. සක්මනේ වුණත් එහෙමයි. දැන් අපි මුලින් අපි සාමාන්‍ය සක්මනට කෙලින් බොහොම පැහැදිලි සක්මන් නළුවක් අපි ගන්නවා. එහෙමයි. ඉතින් ඊළඟට සාන්තමේ වැදෙන තැනට හිත තියාගෙන අපි සක්මන් කරනවා. ඉතින් කාලයක් යනකොට ඉතින් මුලින් අපි බොහොම සංවරව සීලීව සක්මන් කරනවා. ඉතින් පසු කාලේනේ එහෙම අවශ්‍ය නැහැ යන ගානට ඇවිදගෙන යන්න පුළුවන්. මොකද සිහිය හොඳට තමන්ගේ පාදේ ස්පර්ශ වෙන තැනටයි හිත තියාගන්න. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ විදිහට කාලයක් මේක කරාට පස්සේ දැන් ආනාපාන සතිය උනත් එහෙමයි. ආනාපාන සතියත් හොඳට හුස්ම රැල්ලට හොඳට පුරුදු වුණාට පස්සේ මේ ඇඳට ගියත් හුස්ම රැල්ල දැනෙන ඉතින් සාමාන්‍ය නිදාගෙන ආනාපාන සතියක් කරන්නේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ල හොඳට දැනෙන්න පටන් ගන්නවා. එහෙමයි. ඉතින් ඒ වගේ දැන් සක්මනේදී උනත් අපි සක්මන හොඳට පුරුදු කරගත්තට පස්සේ දැන් පාරක යනකොට උනත් අපි ඒක નિરાයාසයෙන්ම අපිට අර වදින තැනට හිත යනවා. එහෙමයි. හැබැයි මම හිතන්නේ නැහැ එක දිගට නොකැඩී යන්න පුළුවන්. නොකැඩී යන්න පුළුවන් කියලා කියන්නේ. මොකද ඒ අතරතුර දැන් අපි සාමාන්‍ය අවධානය වෙනස් වෙන්න පුළුවන් නේද? අපිට කවුරු කතා කරොත් ඊළඟට ඒ වගේ අවස්ථාවල කැඩෙනවා. නමුත් මේ බොහෝ යෝගාවචරයෝ කියන දෙයක් තමයි ඒක දෙයකට පුරු වුණාට පස්සේ ඉතින් දැන් සාමාන්‍යයෙන් පාරේ යනකොට හුදකලාවේ අර નિરાයාසයෙන්ම හිත අර වදින තැනට ඒ කියන්නේ ඒ සිහිය පෙරටු කරගෙන තමයි ගමන යන්නේ. දැන් අර ගතපච්චාගත වත සමාදන් වෙලා එහෙම යන කෙනෙක්ගේ හිත ඔය විදිහට නිතර කැඩෙන්න ගියොත් පින්දපාතේ වඩින්න සෑහෙන වෙලාවක්
ගත වෙන්න පුළුවන් අපි හන්නේ කැඩෙන ආපෝ කැඩිච්ච තැන ආපහු වෙනවා. ඔව් දැන් පිළිපාත චර්යාව පැවිදි අපි හන්දර මතක් කළේ ගොවියන් පවා හිනහා වෙනවා කියලා මේ හාමුදුරුවෝ ඒ වගේ අවස්ථා තිබිලා තියෙනවා. එහෙමයි එහෙමයි. එතකොට සාංශ දැන් අර මූලික අරමුණ දැන් අර අපි පිළිපාතේ යෑම ඒක කය පවත්වා ගන්න නමුත් මූලිකම අරමුණ තමයි මේ නිවන් දැකීම. එහෙමයි. ඉතින් නිවන් දැකීම අපේක්ෂා කරගෙන ඉතින් ඒ වගේ මේ උපහාසයට අපහාසයට ලක් වෙච්ච අවස්ථා තියෙනවා. මොකද එහෙමයි. එතකොට ඒ සක්මන් කිරීම එහෙම නැත්නම් ඇවිදීම ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජාන ඒ ඉරියාපත භාවනාවේ එක ඉරියව්වක්. ඉරියව්වක්. එතකොට ඒ පිළිබඳව සිහිය පිහිටුවා ගැනීම එතන තියෙනවා. සිහිය පිහිටුවා ගැනීම එතකොට ස්වාමීන් වහන්සේ එතන දැන් ඇත්තට මේ සිහිය දිනු වෙන්න ස්වාමීන් වහන්සේ අර නීවරණ කියනවා යටපත් වෙනවා. එහෙමයි. දැන් කාමච්ඡන්ද ආදී නීවරණ මේ සිහියෙන් ඉන්නකොට අර බොහොම සතිය තියෙනවා. ඒක වෙන්නේ සතියෙන්ද සම්පජඤ්ඤය. නෑ සිහියේ යම් කිසි සිහිය තියෙනකොට සම්හත දැන් සිහිය තියෙනකොට නීවරණ ධර්ම පෙනෙන්න ගන්නවා. ඔව්. ඒ පෙනෙන්න ගැනීම තුළ සම්පජඤ්ඤයෙන් ඒව යටපත් කරනවා. යටපත් වෙන්නේ සංසේක හරි. දැන් සාමාන්‍ය යටපත් කියන්නේ කෙලස් කපන ගතිය තියෙන්නේ සම්පජඤ්ඤයක පැහැදිලි. නමුත් අපි සිහියෙන් ඉන්නකොට දැන් අපි හුස්ම රැල්ල පිළිබඳව සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉන්න වෙලාවට සාමාන්‍යයෙන් අපි හිතුවොත් ඇලීම් ගැටීම් කියන ස්වභාවය හරි අඩුයි. මොකද අපි ඉන්නේ මේ සති කියන චෛතසිකයේ කෙලින්ම කුසල චෛතසිකයක්. ඒ කුසල චෛතසිකයන්ගෙමුත් සියලු චෛතසිකයන්ට ප්‍රධානම චෛතසිකයක්. නායකත්වයේ දෙන චෛතසිකයක්. ඒක අපි එකතු කරන්න වෙයි නේද? සම්මා සති කියන චෛතසිකය. සම්මා චෛතසික. මොකද මිච්ඡා සති කියලා චෛතසිකයකුත් තියෙනවානේ. ඔව් පැහැදිලිවම. සතිය මිත්‍යා වෙන්න පුළුවන්, සම්මා වෙන්න පුළුවන්. එහෙමයි. එතකොට සම්නාත දැන් අර ඒ සිහියෙන් කෙලෙස් හඳුනා ගන්නවා වගේ මේක යටපත් වීමක් තියෙනවා. එහෙම. හැබැයි ඒක අර සහ මුලින්ම කපන්න නම් අනිවාර්යෙන් අපිට සම්පජාඤ්ඤ. ඒකයි මේ ධර්ම දෙක එකටම යන්නේ. සති සම්පජාඤ්ඤ. ඒක යුගනද්ද ධර්ම දෙකක්. එතකොට සානස දැන් අර ඒ සිහිය තුළ දැන් එකයි දැන් මේ සාමාන්‍ය දැන් මේ සිහිය දැන් අපි ගත්තොත් දැන් හැමතැනම බුදුරජාණන් වහන්සේ මේ සිහිය හොඳට තේරෙනවා බොහොම ඉහළින් කතා කරලා තියෙනවා. අපේ හඳුරු පවසන්නේ සිහිය යම් කිසි ක්‍රියාකාරකමක් තුළ සිහිය පවත්වා ගැනීමෙන් කෙලෙස් අඳුනාගෙන යම් මට්ටමකට සමනය කර ගැනීමක් කරන්න පුළුවන්. අවිස්සෙන එක වළක්වන්න පුළුවන්. පැහැදිලිවම සාන්ත. එතකොට ඒක අවිස්සෙන එක වළක්වාගෙන සමනය කරගෙන අඳුනගත්තට පස්සේ ඒවා ප්‍රහාණය කිරීමේ වැඩපිළිවෙලට යන්නේ, තුනී කරලා දැමීමේ වැඩපිළිවෙලට යන්නේ සම්පජානකාරී භාවය. එහෙම නැත්නම් සම්පජාඤ්ඤය. සම්පජාඤ්ඤය. එතන සම්පජාඤ්ඤය කියන එකත් අපි අර මේ තෝරගත්තොත් ටිකක් හොඳයි සාන්ත දැන් නුවණ. එහෙමයි. එතකොට දැන් අර සම්පජාඤ්ඤය කියන එක අර සාහත්තික සම්පජාඤ්ඤය, සප්පාය සම්පජාඤ්ඤය, ගෝචර සම්පජාඤ්ඤය, අසම්මෝහ සම්පජාඤ්ඤය කියලා කොටස් හතරකට බෙදෙනවානේ. එහෙම. එතකොට දැන් සාහත්තික සම්පජාඤ්ඤය කියලා කියන්නේ ඇත්තටම මේ අර ඒකෙදි මේ දැන් තමන් යන එක එන එක කරන ක්‍රියාකාරකම් වල ඒ ප්‍රයෝජනේ සලකලා තමයි ඒ ක්‍රියාව කරන්නේ. මේක නුවණින් කල්පනා කරන මේක කිරීමෙන් ප්‍රයෝජනයක් තියනවාද? හැමදේම කොහේ හරි යන්න කලින් ඇයි මම මේ ගමන යන්නේ කියලා බලනවා. අන්න ඒක බලනවා. ඉතින් සප්පාය කියලා කියන්නේ දැන් සමහර ප්‍රයෝජනයක් තියෙන්න පුළුවන්. හැබැයි සප්පාය නැති වෙන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් ඔන්න චෛත්‍යයක් වන්දනා කරනවා. ඒක ඇත්තටම ප්‍රයෝජනවත් දෙයක් නේ. එහෙම. හැබැයි ඒ චෛත්‍යයට අපි හිතමුකෝ එහෙම දැන් ඔන්න නොයෙක් විදිහේ පෙරහැරවල් නොයෙක් විදිහේ විශාල ජනකායක්. ඒකට අපි භාවනා කරන යෝගාවචරයෙකුට එතනට ගියොත් බහදාවක් නම් ප්‍රයෝජනයක් වුණාට එතන සුදුසු නුසුසු භාවය බලන එක තමයි සප්පාය සම්පජාඤ්ඤය කියන්නේ. එහෙම. ප්‍රයෝජනයක් තියෙනවා නමුත් එතෙන්ට යෑම තුළ යහපතක් වෙනවද අයහපතක් වෙනවද කියලා බලනවා. එහෙම. එතකොට පොඩ්ඩක් පැහැදිලිමද අපි දැන් ප්‍රයෝජනයක් තියෙනවා නම් නේද අපි ඔව් දැන් මෙහෙම නිසාස දැන් ප්‍රයෝජනයක් තියෙනවා. දැන් චෛත්‍යයකට වන්දනා කිරීම විශාල කුසලයක් අත්පත් කර දෙන දෙයක්. එහෙමයි. ඒකේ එතකොට විවාදයක් නැහැ. ඒක හොඳයි. ඊළඟට දෙවැනි එක සප්පාය කියලා කියන්නේ දැන් එතන චෛත්‍යයට වන්දනා කරන්න ලැබෙනවා නම් හොඳයි තමයි. නමුත් එතන වපසාරේ අපි ගත්තොත් ඒ භික්ෂුවට එතන ගැලපෙන්නේ නැහැ. එහෙම. අපි හිතමු එතන
තියෙන දේවල් නැත්තම් එතන අපි හිතමු මහ පෙරහැරක් තියෙනවා. නැත්තම් සින්දු දාගෙන කට්ටියක් අර මොන හරි දැන් කෙනෙකුට හිතෙනවා චෛත්‍යයක් වඳින්න රුවන්වැලි මහසෑය කියලා හිතමු. රුවන්වැලි මහසෑය වඳින්න යන්න. ඒක බොහොම හොඳ සිතිවිල්ලක්. ඊට පස්සේ ඒ ගමම යාට ආරංචි වෙන ඔන්න අහවල් දවසේ සතියාන්තයේ හින්ද සෙනග රැස් වෙනවා. එතෙන්ට මේ කප්රුක් පූජාවල් තියෙනවා. බෙරහේ විසිවාදනය වෙනවා. ඉතින් දැන් යාට හිතුනේ රුවන්වැලි සෑයට යන්න විවේකීව භාවනා කරන්න. ඒක හොඳයි. හැබැයි අර පරිසරය තුළ යාට ඒ භාවනාව කරන්න බැරි වෙන නිසා ඒක එතනදී බාධාවක් වෙනවා. අන්න හරි. ඒක සුදුසු නුසුදුසු භාවයේ බැලීම. අරක මහා ලොකු ප්‍රයෝජනවත් දෙයක් මහා චෛත්‍ය වඳින්න ලැබෙන එක. නමුත් ඒ වටේ තියෙන බාධාවන් මේ සතිය පවත්වාගෙන යන්න සුදුසු නැහැ. එහෙමයි. ඒ නිසා ඒක කල්පනා කිරීම තමයි සප්පාය සම්පන්න. එහෙමයි. ඊළඟට සාන්ත දැන් නුවණ දැන් මෙතන ඇත්තටම ක්‍රියාකාරීත්වය නුවණ ගැන මේ කියන්නේ. එහෙමයි. ඊළඟට ගෝචර සම්පජාන්‍ය. ඉතින් ගෝචර අගෝචර භාවය බලන ඒත් සම්හත දැන් ඒත් ඉතින් අපි හිතමු ගමනක් යනකොට ඊළඟට ඔය ආදී කරන සෑම ක්‍රියාවකම එතන ගෝචර ස්වභාවය කියන්නේ අගෝචර ස්වභාවය කියන්නේ තුලින් ඒවා කිරීම තුළින් නීවරණ වැඩි වෙනවද? ඒ වගේම මේවා කිරීම තුළින් නීවරණ නැති වෙනවද? ඉතින් මේ විදිහට ඒ තමන් යමක් කරන්න කලින් අන්නේ ගෝචර අගෝචර භාවය දැන් අතරම යෝගාවචරයේ සුදුසු භාවය ඒකත් සුදුසු භාවයක්ම තමයි. එහෙම. ඊළඟට සම්මෝහ කියලා කියන්නේ සිහි මුලාව. දැන් ඒ මොන හරි දේවල් කිරීම තුළ මුලාවටපත් වෙනවා නම් අන්න ඒවත් නුවණින් කල්පනා කරලා බලනවා මේවා කරන්න ගිහිල්ලා අන්තිමට මේ තියෙන සිහියත් නැති වෙලා මහා මුලාවකට වැටෙන්න පුළුවන්. අලීම් ගැටීම් වලට යයිද කියලා බලනවා. අලීම් ගැටීම් වලට යයිද කියලා බලනවා. ඉතින් ඇත්තටම මේ ආකාර හතරෙන්ම කියන්නේ ඇත්තටම මේ යමක් කරන්න කලින් ඒ පිළිබඳව නුවණින් මෙනෙහි කිරීම, නුවණින් කල්පනා කිරීම. එතකොට මේ දේ කරන්න සමහරවිට අනිවාර්යෙන් අර සිහිය තියෙන්න ඕනේ. එහෙමයි. සිහිය තිබුණොත් තමයි අපිට නුවණින් කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙම. අපි හන්නේ මම මෙතෙන්දී උපකාර වෙයි කියලා හිතන පොඩි කතාවක් මතක් කරන්නම්. මේ මම ලෝක ප්‍රකට ධර්මදේශකයන් වහන්සේ නමකගේ කතාවක්. එක මේ උපාසකම්ම කෙනෙක් හිටියලු අපේ හාමුදුරනේ මේ නිතර දෙවේලේ භාවනා වැඩසටහන් වලට ඔය රිට්‍රීට් යනවා කියලා යන්නේ. සාමාන්‍ය නිවාසික භාවනා පුහුණුව කියන වචනේ තමයි අපිට හුරු. නමුත් ගොඩක් අය හරි ආසාවෙන් කියනවා මම රිට්‍රීට් යනවා කියන ඉංග්‍රීසි වචනය කියලා භාවනා කරන්න යන කැමැත්තෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ රිට්‍රීට්ස් වලට යන උපාසකම්ම කෙනෙක් නිතර භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා එනකොට මේ උපාසකම්මගේ ගෙදරට හොරු පනිනවලු අපි අහන්නේ භාවනා කරන්න යන බව දැනගෙනම. ඉතින් දැන් මේ උපාසකම්ම අන්තිමේදී ආරක්ෂක නිලධාරියෙක් ගෙදර මුර කරන්න අරගත්තලු. ඉතින් එක දවසක් ඔය වගේ රිට්‍රීට් එකකට යන්න සූදානම් වෙලා ඉඳෙද්දී මේ මොරකාරයට කිව්වලු අපේ ගෙදරට නිතරම හොරු පනිනවා හොඳට ගෙදර බලා ගන්න හොඳට හොරු ආවොත් බලා ගන්න කියලා කිව්වලු. ඉතින් දැන් මේ මොරකාරයාත් එහෙම බලාගෙන හිටියලු. ඉතින් නෝනා දවස් 10ක් විතර භාවනා කළා ආපහු ඇවිල්ලා බලනකොට ගෙදරට හොරු පැනලා. ඉතින් දැන් මුරකාරයට කතා කළා මේ මුරකාරයෙකුත් අරගෙන ඉඳිද්දි හොරුත් පැනලානේ. කේන්තියෙන් දැන් මුරකාරයට බනිනවා. දැන් අර රිට්‍රීට් එකේ භාවනාවේ ප්‍රතිඵලත් අරක හොරු පැන කියලා ආරංචි වෙච්ච ගමන්ම බොහොම ඉක්මනින්ම තුනී වෙලා ගියා. ඉතින් දැන් මේ මිනිස්සුන්ට බනන මේ හොරු පැනලා හිටියා. මං කිව්වනේ මේ හොරු වෙයි බලා ගන්න කියලා. මේ බලාගත්ත හැටිද මේ කියලා. ඉතින් මේ මිනිස්සු කිව්වා ඉතින් නෝන මට කිව්වේ හොරු වෙයි බලා ගන්න කියලා. මං බලාගෙන හිටියේ. මං බලාගෙන ඉඳිද්දි තමයි හොරා ඇතුළට ගියේ. බඩු ටිකත් අරගෙන ගියේ. ඉතින් මට වෙන මොනවත් කරන්නයි කිව්වේ නැති හින්දා මං බලාගෙන හිටියේ කියලා කිව්වා. දැන් අන්න ඒ වගේ අපේ හාමුදුරනේ දැන් කෙලෙස් නැමැති හොරු සිත තුළට රිංගා ගැනීම බලා ගැනීම විතරක් කරලා හරියන්නේ නැහැ. සිතෙන් පළවා හැරීමත් ආරක්ෂකයෙකුගේ කාර්යභාරයක් වෙනවා නේද? එතකොට අන්න ඒ වගේ කෙලෙස් අඳුනා ගන්න එක සහ අඳුනාගත්ත කෙලෙස් පළවා හරින එක කියන දෙක මේ සති සම්පජඤ්ඤය තුල ක්‍රියාත්මක වෙනවා නේද? ඒක තමයි දැන් කතාවෙම ඇත්තටම දැන් සාමාන්‍ය හඳුනාගත්තොත් ඒකයි මේ සති සම්පජඤ්ඤය එකටම යන්නේ. එහෙම අපහන්. හඳුනාගත්තොත් කපා හරිනවාමයි. එහෙමයි. දැන් සාමාන්‍යයෙන් දැන් හඳුනාගෙන පැත්තකටලා ඉන්න අවස්ථා හරි අඩුයි. එහෙමයි. දැන් අපි ඒ ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් මේ
ඒ කියපු කතාව ඊටාම කාටත් හොඳට තේරෙන හොඳ වටිනා කතාවක්. හැබැයි හඳුනාගෙන නිකන් ඉන්නේ නැහැ. මේ සම්පජඤ්ඤය එකනේ ඒකට බඳලා තියෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ නියම මුරකාරයේ කාර්යභාරය හරිය කරලා නැහැ. කරලා නැහැ. ඉතින් හඳුනාගෙන නිකන් ඉන්නවා කියලා කියන්නේ අත්තර මේක වෙන්නේ නැති දෙයක්. එහෙමයි. සමහර වෙලාවට ඔහේ නිකන් මේ ඉන්නවනේ ඕන තරම් ඕන දැන් මට කේන්ති ගියා කියලා එහෙම ඉන්න පුළුවන් අපේ හාන්දරනේ. ඒක තමයි. එතන තියෙන සම්පූර්ණ එහෙම වෙන්න බැරිද? නෑ පුළුවන්. දැන් උදාහරණයකට දැන් මෙහෙම හිතන්න. දැන් මම අපේ හාමුදුරුවන්ට කිසියම් දෙයකට ආරාධනා කරනවා. අපේ හාමුදුරුවන්ට ඒක මතක් වෙනවා. මතක් කියලා එන්න බැරි වෙනවා. දැන් අපේ හාමුදුරන්ට පුළුවන් මේ කෝල් එකක් නොදී එහෙම සද්ද නැතුව ඉන්න. පුළුවන්ද බැරිද අපේ හාමුදුරුවෝ? එහෙම ඉන්නත් පුළුවන් නේද? එහෙම ඉන්නත් පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් මම කියන්නේ ඒක නිකන් පොඩි උදාහරණයක් විතරයි මම ගත්තා. පොඩි උදාහරණයක් වගේම සාමාන්‍යයෙන් දැන් මෙහෙමයි දැන්. එහෙමයි. පහුගිය දවස්වල සාංශමට ආරාධනාවක් කරා. ඊට කලින් මම ආරාධනා වලට ඇත්තටම සාංශික වුණ තරම් ඇවිල්ලා තියෙනවා. ඉතින් එතනදී දැන් ඇත්තටම සාංශ එතන පොඩි දෙයක් අපි පැහැදිලි කරගන්න ඕන. එහෙමයි. සාංශ දැන් සාමාන්‍යයෙන් කේන්තියක් ආවා. කේන්තියක් ආවට පස්සේ ඒ කේන්තිය ආව කියලා දැනගෙන ඔහේ නිකන් ඉන්නවා කියලා. එහෙමයි. එතකොට සමහරවිට කේන්තිය දැන් සමහරවිට දැන් කේන්තියක් ඇවිල්ලා අපි දැන් කේන්තිය තුනී කරගන්නේ නැතිව ඉන්න සමහර ඔහේ ඉන්නවනේ. ඒ කියන්නේ ඒක ඉබේ නැති වෙලා යන්න දෙනවා මිසක් ඒකට ප්‍රතිකර්මයක් නොකර ඉන්න අවස්ථාවක් කේන්තියක් දැන් කේන්තියක් එන්නේ ගැටෙන අරමුණක් හම්බුනහම අයෝනිසෝ මනසිකාරය දෙක සම්බන්ධ වීම තුළ තමයි කේන්තියක් ඇති වෙන්නේ. එහෙමයි. එතන ස්වාමීන් වහන්සේ එහෙමනම් එතන සතිය කියන එක ඇත්තෙම නැහැ. සම්පජඤ්ඤයේ කෙසේ වෙතත් සතියවත් නැහැ. ඉතින් එහෙමනම් යා ගැටෙන අරමුණක් හම්බුනහම අයෝනිසෝ මනසිකාරයේ අනුවණින් මෙනෙහි කරා කියලා කියන්නේ එතන අසතිය තියෙන්නේ. එහෙමයි. එතකොට එතන සතියක් නැහැ. දැන් අපි හිතමු කේන්තියක් කෙනෙකුට ඕන කේන්තිය දැන් මේ ගැටෙන අරමුණක් ආවා හම්බුණා. ඕන දැන් මගේ හිත ඒකෙන් නුසන්සුන් වුණා. දැන් මේ අයෝනිසෝ මනසිකාරය තමයි වැඩ කරන්නේ කියලා කල්පනා කරන්නේ කේන්ති තුනි වෙලා යනවා. ඒකයි අර සතිය තියෙනකොට දැන් අයෝනිසෝ දැන් කේන්තියක් ඇවිල්ලා දැන් ඔන්න මගේ හිතේ කේන්තියයි වැඩ කරන්නේ කියලා දැනගත්ත පමණින්ම තුනී වෙන්නේ නැහැනේ අපේ හන්නේ. ඒට ප්‍රතිවිරුද්ධ කුසලයේ අපි හිතට ගන්න එපා. ඔව් අනිවාර්යෙන්ම ඒකනේ දැන් මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස පහනා. ඉතින් මෛත්‍රිය පුරුදු කරනකොට ව්‍යාපාදේ තුනි වෙනවා. ඒක හරි. සානස මම කිව්වේ දැන් මේ සිහිය සැබෑම සිහිය සති කියන මේ කුසල පාර්ශ්වික සිහිය යම් කිසි තැනක වැඩ කරනවා නම් එතන ඒකාන්තයෙන් සම්පජඤ්ඤ කියන අවස්ථාව තියෙනවා. එහෙමයි. ඒ තියෙන නිසා අපි සිහියෙන් දැනගන්නවත් එක්කම මේ කෙලස් කපන ගතිය ඇති වෙනවා. දැන් අපි සම්පජඤ්ඤ දැන් අපි හඳුරන්නේ දැන් අපි හඳුර මුලින්ම කියපු උදාහරණය ගත්තොත් සිහියෙන් මේ අර ගොයන් ගස් ටික අල්ලගෙන ඉන්න පුළුවන් කපන්න නැතුව. ඔව්. දැන් දැක ඇත්ත අරගෙන අල්ලගෙන විතරක් ඉන්නවා කපන්න නැතුව. එතකොට නෑ ඒක හරි සත්‍ය නෑ. ඒ කැපීමත් අවශ්‍ය වෙනවා. අපි ඒ ගොයන් උපමාව ගත්තොත් සමත විපස්සනා කියන එකට ගත්තොත් සමත භාවනාව දැන් ඒක අපි සමතේ අල්ලගෙන ඉන්නවා. එහෙමයි. එතකොට නමුත් ඉතින් විපස්සනා ස්වභාවය තමයි ගොයන් ගහ කපලා දාන එක. එහෙමයි. ඒක තමයි සාමුලින්ම කෙලෙස් නැති කරන ස්වභාවය. එතකොට අපි හඳුරු අදහස් කරන්නේ සති සම්පජඤ්ඤය කියන දෙකේ මෙහෙම ස්වාමීන් වහන්සේ කියන එක සම්පජඤ්ඤ විපස්සනාව කියන එකද? නෑ සම්පජඤ්ඤය සාමාන්‍ය ස්වාමීන් වහන්සේ දැන් අපිට සතියෙමුත් මට කියන්න ඕමනාව තියෙන්නේ සතියෙමුත් යම් කිසි මට්ටමකට කෙලෙස් යටපත් වීමක් තියෙනවා. වෙනවා. එහෙමයි. සතිය එහෙම අපි සමතය කියලා ගමුකෝ. සමතය කියලා ගත්තාම සමතයෙන් අපි තදංග වශයෙන් විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් වීමක් තියෙනවානේ. එහෙමයි. ඒතර අපි මෙතන සම්පජඤ්ඤය කියන එක විපස්සනාව කියලා හිතමුකෝ. සහ මුලින්ම කෙලෙස් අයින් කරන්න නම් එහෙමයි. මේ සම්පජඤ්ඤය අත්‍යවශ්‍යයි. මම කියන්නේ බැරිද తాවකාලිකව කෙලෙස් නෑ පුළුවන්. පැහැදිලිවම පුළුවන්. එහෙමයි. නමුත් මට අර කියන්න ඕන නිසා අපි සතිය තියෙනවා නම් එතන සම්පජඤ්ඤය තියෙනවා. අපිට මේ දෙක වෙන් කරන්න බෑ. එහෙමයි. එතකොට මේ සිහිය තුළින් පවා ඇත්තටම සිහිය ඇති වෙනකොටම නිසා දැන් බලන්න අපි මේ සිහිය ඇතිවිච්ච කාරණා ටික කල්පනා කරලා බලුවොත් දැන් කල්යාණ මිත්‍රයා නිසා ධර්මය නිසා සද්ධාව නිසා යෝනිසෝ මනසිකාරය නිසා තමයි සිහිනුවන දෙක සති සම්පජඤ්ඤය. එතකොට නුවණින් මෙනෙහි කරන කෙනාට තමයි මේ සිහිය නුවණ දෙක වැඩිලා තියෙන්නේ.
ඒතර සිහිය අපිට වෙන් කරලා අපිට ගොඩක් අපිට වරදින්න පුළුවන් මේක සිහිය වෙන් කරලා කතා කරන්න ගියොත් සමහරලාට මේකෙන් වැරදි අදහසක් යන්න පුළුවන්. දැන් මූලිකව අපි සතිය භාවිතා දියුණු කිරීමේදී මේ ඉරියාපත භාවනාවට අවධානය යොමු කරනවා වගේම සම්පජාඤ්ඤ භාවනාවේදී සම්පජානකාරී වෙන්න අපිට පැහැදිලි කර මොන වගේ අවස්ථාවලද අපි හඳුනන දැන් සතිපට්ඨානයටත් අනුව මේ සූත්‍ර දේශනාවට අනුව සම්පජානකාරී වෙන්න ඕන. දැන් අපි අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඔව් ඒ ආදි වශයෙන් තියෙනව නේද? දැන් එතන දැන් සූත්‍ර දේශනාවෙම ස්වාමීන් වහන්සේ තියෙනවනේ හැම දෙයක්ම දැන් ඇත්තටම කනකොට බොනකොට භික්ෂුන් වහන්සේ නමක් නම් සිවුරු පිරිකර දරනකොට වැසිකිලි කැසිකිලියට යනකොට ඒ අවස්ථා හැම එකකදීම බොහොම කල්පනාවෙන් එහෙම ආලෝකිත විලෝකිත කෙලින් බලනකොට වටපිට බලනකොට හැරිලා යනකොට ඒ කියන්නේ හැම අවස්ථාවකදීම ඇත්තටම දැන් බලන්න ඒකදී අපි දිගහරිනකොට හකුලනකොට පවා සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී ආදි වශයෙන් සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. කොච්චරද කියනවනම් වැසිකිලි කැසිකිලි කරනකොට පවා ඒක තියෙන්න ඕන. එතකොට සංස දැන් බලන්න මේ දැන් ඔය සිහි නුවණ දෙකෙන් යුක්තව යම්කිසි භික්ෂුවක් දායකයෙක් ඒ වගේම දායකාවක් කවුරු හරි කෙනෙක් කටයුතු කරනවා නම් ඇත්තටම පියාගේ ඉඩමේ දැන් තාත්තගේ ඉඩමින් අපිට බය වෙන්න දෙයක් නැහැ. එහෙම. අන්න ඒ වගේ තථාගතයන් වහන්සේ වදාළේ පියාගේ ඉඩමේ ගෝචර භූමියේ ඒ කටයුතු කරන කෙනෙක්. අගෝචර භූමියේ කටයුතු කරන කෙනා බවට පත් වෙන්නේ මේ සිහියත් සම්පජාඤ්ඤයත් අසතිය අසම්පජාඤ්ඤ දෙකෙන් යුක්ත වාසය කරනවා නම් එයා පංචකාමයට එක්ක තමයි කටයුතු කරන්නේ. ඒ තුළින් ඇලීම් ගැටියෙන් තමයි ඇති වෙන්නේ. හැබැයි අපිට පුදුම ආරක්ෂාවක් ධර්මයේ තුලින් පිළිසරණක් ඒකාන්තයෙන් හදලා දෙන්නේ මෙන්න මේ සිහියයි නුවණයි දෙක තුල අපි ජීවත් වුණොත්. ඒ හින්දා තමයි ඒක බොහෝ උපකාර ඇති ධර්මතා දෙකක් හැටියට හඳුන්වන්නේ. මොකද මේ තාක් ස්වාමීන් වහන්සේ කවුරු හරි කෙනෙක් නිවන් අවබෝධ කරා නම් සිහියයි නුවණයි දෙක නැතුව එයා නිවන් අවබෝධ කරලා නැහැ. එහෙම. ඒ දෙක තියෙන්නම ඕන. ඒක රහතන් වහන්සේලාට දැන් බලන්න මේ සිහිය පරිපූර්ණයි. උන්වහන්සේලාගේ මේ ආයතන හයේම සිහිය ඊටාම පරිපූර්ණයි. උන්වහන්සේලා කිසිම මොහොතක අසත්‍යයෙන් අසම්පජාඤ්ඤයෙන් කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා හඳුනා ගැනීම වලට යන්නේ නැහැ අරමුණු පරිහරණය කරනකොට. අරමුණු පරිහරණයට උන්වහන්සේලා ඇලීම් ගැටීම් සම්බන්ධව කිසිසේත්ම යන්නේ උන්වහන්සේලා මොකද සත්‍ය දන්නවා. ඒ වගේ බොහෝම සිහියෙන් උන්වහන්සේලා කටයුතු කරන ඇත්තටම දැන් නිවන කියලා කියන්නේ පරම සිහිය කියලා කිව්වත් හරි. එහෙම. උතුම්ම සිහිය. උතුම්ම සිහිය. එතකොට ඒ නිවන පිණිස උපකාර වෙන බොහෝ සෙයින් උපකාර වෙන ධර්මතා කියන අදහසින් තමයි සති සම්පජඤ්ඤය කියන කාරණාව බහුකාර ධර්මතා දෙකක් හැටියට ධර්මයේ විස්තර කරලා තියෙන්නේ. එතකොට අපේ හාන්දරනේ අවසාන වශයෙන් අපි කෙටියෙන් හඳුනා ගමු මේ සති සම්පජඤ්ඤ දෙක ජීවිතයේ සෑම අවස්ථාවකදීම පුහුණු කළ යුතු දෙයක් හැටියට අපි හඳුනාගෙන තියෙනවනේ. එතකොට කවුරු හරි කෙනෙකුට මරණාසන්න මොහොතේදී වුණත් මේක පරලෝක ජීවිතයේ සුගතිය පිණිස හෝ භවගමන සුවපත් කරගන්න උපකාරයක් වෙයිද? අනිවාර්යයෙන්ම සානස දැන් ඔය විදිහේ සිහියක් තියෙනවා කියලා කියන්නේ නිදාපි විද්‍යාවක් මෙන් අපට සුගති ලෝකයක උපදින්න ඒ සිහිය ඒකාන්තයෙන්ම උපකාර වෙනවා. ඒ නිසා මේ දැන් අත්‍තරම සාන්ත ඒ විදිහේ සිහිනුවණක් තියෙනවා නම් අපිට මේ ආයතන හරහා මේ ඉන්ද්‍රියන් හරහා දකින්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු මේ හැම දෙයක් පිළිබඳව දැන් සිහිය තියෙනවා කියලා කියන්නේ සාන්ත ඒ වාගේ අර ඒවා නිට්ටයයි සුඛයි ආත්මයි කියන්නේ බාල සංඥාවට යන්නේ නැහැ කියන එක. එයාගේ බොහොම හොඳට සිහිය දිනුලා තියෙනවා. එයා දන්නවා මේ සියල්ලම අනිත්‍යයි, මේවා කාන්තෙන් දුකට භාජනය වෙනවා. මේවා මට කියලා අයිති කරගන්න බෑ. මෙහෙම හිතනවා නම් ඒක මෝඩකමක්. මොකද එයාට සිහිය හොඳට තියෙනවා. ඒ නිසා සිහිය යම් කෙනෙක් කාලයක් පුරුදු කරනවා කියන්නේ සම්මත ඔය අනිත් සියලු පින්කම් වලට වඩා ඇත්තටම කෙනෙකුට පරලෝ ජීවිතය සාර්ථක කරගන්න ඒක ඒකාන්තයෙන්ම උපකාර වෙනවා. එහෙම. දැන් අපි සරලව ගත්තොත් මෙහෙම ඔබ අපි හැම දිනාටම ශරීරයක් තියෙනවා. මේ ශරීරය හා බැඳුන අධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. මේ අධ්‍යාත්මික ආයතන වලට ගෝචර වෙන අරමුණු තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියලා. ඒතර මෙන්න මේ අරමුණු පරිහරණය කරනකොට සිහියෙන් නුවණින් අපිට ඒව පරිහරණය කරන්න පුළුවන් නම්
කෙලෙස් ඇවිස්සෙන්නේ නැති වෙන විදිහට ඒක අපේ ජීවිතයේ මෙලෝ සුවය වගේම පරලෝ සුවයටත් හේතු වෙනවා. ඒතර කොහොමද මේක සිහියෙන් කරන්නේ? එතකොට අපි දකිනවා අපි දැනගන්න ඕන ඇහක් තියෙනවා, ඇහැට ගෝචර වෙන රූපයක් තියෙනවා, ඇහැ ඇසුරෙහි චක්කු විඥානයක් මේ තුන එකතු කිරීම චක්කු සම්පහසයෙන් සිද්ධ වෙනවා. අන්න ඒ එකතු වීම නිසා ඇහැ රූපය දකිනවා කියන සිහිය තියෙනවා. එතකොට ඒ දැකීම තමයි වේදනාව කියලා කියන්නේ. අන්න ඒ රූප දැකීම එහෙම නැත්නම් වේදනා හමුවේ කිසියම් තණ්හාවක් ඇති වුණොත් ඒ ඇති වෙන වේදනාව මුල් කරගෙන සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා මුල් කරගෙන සුඛ වේදනාවේ ඇලෙන්න පුළුවන්, දුක්ඛ වේදනාවේ ගැටෙන්න පුළුවන්, උපේක්ඛා වේදනාව මුලා වෙන්න පුළුවන්. අන්න ඒ ඇලීම් ගැටීම් මුලා වීම නවතා ගැනීම සඳහා කවුරු හරි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් මේ ඇති වෙච්ච ඇහත් මොහොතක් පාසා ඇති වෙල නැති වෙල යන එකක්. ඒ ඇහැට ගෝචර වෙච්ච රූපයත් මොහොතක් පාසා ඇති වෙල නැති වෙල යන එකක්. ඒ වගේම චක්කු විඥානයත් ඇති වෙල නැති වෙල යන එකක්. චක්කු සම්පස්සයත් ඇති වෙල නැති වෙල යන එකක්. එහෙනම් ඒවා මුල් කරගෙන හටගත් වේදනාවත් ඇති වෙල නැති වෙල යන එකක්. ඒ වේදනාව ඇති වෙල නැති වෙල යනවා නම් එහි තණ්හාවෙන් බැඳිලා වැඩක් නැහැ කියලා අන්න අවබෝධ කරගන්න පුළුවන්. මේක ද්වේෂයෙන් ගැටිලා වැඩක් නැහැ, මෝහයෙන් මුලා වෙලා වැඩක් නැහැ කියලා දකින්න පුළුවන් ඕන. ඒතර අර කටයුතු සිහියෙන් හොඳට රූප බලනවා කියන එක සිහියෙන් කරලා නුවණින් දකිනවා මොකද්ද මේ ඇතිවෙච්ච තණ්හාවේ මේ ඇතිවෙච්ච වේදනාවේ තණ්හාවෙන් බැඳිලා පළක් නැහැ කියලා තේරුම් ගන්නවා. ඒතර වේදනාවේ තණ්හාවෙන් බැඳුනේ නැත්නම් එහෙම නැත්නම් ද්වේෂයෙන් ගැටුනේ නැත්නම් මෝහයෙන් මුලා වුනේ නැත්නම් අන්න යාගේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච తాවකාලිකව කෙලෙස් යටපත් කරපු කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච සිතක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් ඒ තුල බෞද්ධයන්ගේ ඉලක්ක වෙන නිවනට සමීප වෙන්නත් පුළුවන්. කෙලෙස් යටපත් කර ගැනීම තුල සාර්ථකව මරණයට මුහුණ දීමෙන් මරණින් පසු ජීවිතය සුගතිගාමි කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒතොර කෙනෙකුගේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්න, පරලොව ජීවිතය සාර්ථක කරගන්න නිවනට උපකාර වෙන ඊටාම අත්‍යවශ්‍ය ධර්මතා දෙකක් තමයි සති සම්පජාඤ්ඤය කියන්නේ. අන්නේ සති සම්පජාඤ්ඤයෙන් වාසය කරන්න ඔබ වෙහෙසෙන්න උත්සාහවත් වෙන. ඒ සඳහා අද සාකච්ඡාව ඔබට බෙහෙවින්ම උපකාරයක්ම වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේට අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේගේ කාර්යබහුල ජීවිතය තුළ ඔබ වෙනුවෙන් අපි වෙනුවෙන් මේ කාලය කැප කරලා වෙහෙසිලා වැඩම කිරීම සම්බන්ධයෙන් තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති අපේ කල්යාණ මිත්‍ර මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දායකත්වයේ දරා කටයුතු කළේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් සැලි සහ විලි සමරවික්‍රම යුවල සහ දියණිවරු දෙපළ. ඒ පින්නතුන්ගේ සිතැඟි බලාපොරොත්තු ලෙසින් ඉෂ්ට වේවා. පරලෝසපත් ඒ සොහයුරාණන් චාමර ගුණපාල පරණහෙවා මහත්මයා සහ ඒ වගේම දියණිය සොහයුරිය වන දිනේශා ගුණවර්ධන පුතණුවන් ඒ මුණුපුරා කෙෂාන් ගුණවර්ධන කියන ඒ අයට පරලෝක ගමන සුවපත් කරගෙන මා නිවනින් සැනසෙල් උදා කරගෙන භාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රේක්ෂක පින්නත් ඔබ හැමදිනාගේම පරලෝසපත් ඥාතීන්ටත් පින් පවරනවා. දායකත්වයේ දරපු පින්නතුන්ටත් ප්‍රේක්ෂක පින්නත් ඔබ හැමටත් දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ සිද්ධ කරත්වා කියන අදහසින් දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා. මේ උතුම් කුසල් බලෙන් ඔබ හැම දිනාටම සියලු ශාන්තිය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ලබන සතියේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවෙන් මේ බඳුම වටින ධර්ම කාරණාවක් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න.